This meeting is being recorded. හරි එතකොට අද පටන් ගන්නේ 6th unit එක. right ඔයගොල්ලෝ ගාව දැන් ටියුට් එක ළඟ නැති නිසා ටියුට් එක මම මෙතන ලෑස්ති කරලා තියෙන්නේ ඔයගලන්ට ගන්න පුළුවන් වෙන විදිහට පුළුවන්කමක් තියනවා නම් ආරක්ෂාකාරීව ඇවිල්ලා අරගෙන යන්න. right එහෙම නැති වුණා කියලා ඒක කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. ඔයගලන්ට ටියුට් එක ඉස්සරහට කරන references වලට ළඟ තියාගත්තට කමක් නැහැ. මොකද මම අත්‍යවශ්‍යම දේවල් ටික ඔයගලන්ට බෝඩ් එකේ ලියනවා. ඒක ඔයගලන්ට ලියලිය නෝට් කර කර යන්න පුළුවන්. ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. right ඒ නිසා කියන කලබල වෙන්න එපා. පුළුවන් අය ඇවිල්ලා අරගෙන යන්න. right ඒක ඔයගලන්ට වැදගත් වෙයි. right හරි. ඒතර අපි පටන් ගන්නේ 6 වෙනි ඒකකය. right කෙටියෙන් අපි මේකට කියන්නේ නේද? ජාලකරණය. right මම නෝට් එකත් එක්කම ඔයගලන්ට යන්නම්. මුලින්ම මේ කතා කරන්න තියෙන දත්ත සංනිවේදනයේ සංරචක ගැන. right එතකොට දත්ත සංනිවේදනයේ සංරචක ගැන කතා කරනකොට ඔයගලන්ට දැනගන්න තියෙන පොඩි ෆැක්ටර්ස් ටිකක් තියෙනවා. right ඒ ෆැක්ටර්ස් ටික තමයි අපි දත්ත සංනිවේදනයක් සිද්ධ කරනවා නම් දත්ත සංනිවේදනයක් කියන තැනට ආවමත් සංනිවේදනයේ පැත්ත කියන ගැන කතා කරාමත් අපිට මේක ගැන කතා කරන්න පුළුවන්. මෙතෙන්දී අපි දත්ත සංනිවේදනය කියන එක ගැන විශේෂයෙන් කතා කරනවා. right එතකොට දත්ත සංනිවේදනය කියන මාතෘකාව ගත්තොත් ඔයගලන්ට දත්ත සංනිවේදනයට උමන වෙනවා මුලින්ම දත්තේ නිපදවන තැනක්. ඔකට අපි කියනවා යවන්නා නැත්නම් ප්‍රභවය කියලා. right right ඒ වගේම තමයි ඔයගොල්ලෝ යවන data එක receive කරන්න එක්කෙනෙක් ඉන්න ඕනේ. right ඒක කම්පියුටර් එකක්ම වෙන්න කියලා නීතියක් නැහැ. දත්තයක් ග්‍රහණය කරගන්න පුළුවන් device එකක් වෙන්න ඕනේ. right එතකොට මෙයා අපි ලබන්න එහෙම නැත්නම් ග්‍රාහකයා කියලා හඳුන්වනවා. right ඒ වගේම තමයි මේ දත්තේ එක තැනක ඉඳලා තව තැනකට ගමන් කරන්න මාධ්‍යයක් අවශ්‍ය වෙනවා. right ඒකට මේ devices දෙක අතර මැද්දේ තියෙන මාධ්‍යයන් ගොඩක් තියෙන පුළුවන්. අපි පොදුවේ ඒක මාධ්‍ය කියලා හඳුන්වනවා. ඒතර මේකෙන් තමයි අපි සරලව අරගත්තොත් message එකක් send කරාම මෙයා මේ පැත්තෙන් මේ message එක receive කරනවා. right එතකොට අපි මෙයාට කියනවා මාධ්‍ය කියලා. right ඔය මාධ්‍ය ඔයගලන්ට ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ තමයි නියමු එහෙමත් නැත්නම් රැහන් සහිත සහ නොනියමු. ඒ කියන්නේ රැහන් රහිත වයර්ලස් කියන එක. right ඔහොම කියලා වර්ග දෙකකට බෙදන්න පුළුවන්. ඉස්සරහට අපි ඔය මාධ්‍ය ගැන විස්තර කරලා කතා කරන මොන විදිහටද මාධ්‍යයන් තියෙන්නේ කියන එක. ඒ වගේම තමයි අපි නොදකින්න සහ අපිට ෆීල් නොවෙන කම්පෝනන්ට් එකක් තියෙනවා කමියුනිකේෂන් වලදී. ඒ තමයි ප්‍රොටෝකෝල් එක. එහෙමත් නැත්නම් අපි ඒකට කියනවා නියමාවලිය කියලා. right නියමාවලිය භාවිතා වෙනවා. නියමාවලිය භාවිතා වෙන්නේ
නැත්නම් නියමාවලියෙන් විස්තර කරන්නේ දත්ත sannivedanaya කුමන ආකාරයකට සිදු විය යුතුද කියන එක. right වෙන දෙකින් කියනවා නම් දත්ත sannivedanයට අදාළ වෙන යම් යම් නීති රීති එහෙම නැත්නම් සම්මතයන් කිහිපයක් තමයි අපි නියමාවලි කියලා කතා බහ කරන්නේ. ඉස්සරහට ඔයගලන්ට හම්බෙවි එක එක නියමාවලි. ඔගොල්ලෝ ඉන්ටර්නෙට් යනවා නම් ඔයගොල්ලෝ නිතරම එක නියමාවලියක් නිතරම එක්ස්පීරියන්ස් කරනවා HTTP කියන නියමාවලිය Hypertext Transfer Protocol කියලා. right ඒක ඔයගලන්ගේ ඕනම බ්‍රවුසර් එකක ඔයගලන්ට බලා ගන්න පුළුවන් HTTP right නියමාවලිය. ඒතර නියමාවලිය කියන එක තියෙනවා. නියමාවලිය බලපෑත්වෙන්නේ මේ sannivedanaya කරන කාර්යයට. right එතකොට අපි නියමාවලිය කියලා කියන්නේ දත්ත sannivedanයේ දී භාවිතා වන නීති රීති සමූහයකට. right සහ අපි මේ data කියන එක communicate කරගන්න නිසා අපිට දත්තය කියන එක අත්‍යවශ්‍යයි. right ඒක නිසා මේ අපි මෙතනින් මුදාහරින්නේ දත්තයක් මෙතනට ළඟා වෙන්නේ දත්තයක්. එහෙම නැත්නම් අපිට මේකට පණිවුඩය කියලා කියන්නත් පුළුවන්. message එක. right කොට දත්ත sannivedanayට ඔන්න ඔය කියන components ටික අපිට අවශ්‍යයි. right ප්‍රභවයක් තියෙනුනේ දත්තේ නිර්මාණය වෙන තැන. එයා තමයි දත්තය ග්‍රාහකයා නැත්නම් ලබන්නා වෙතට යවන්නේ. ඒක ලබා ගන්න කෙනෙක් ඉන්නවා. එයාට අපි කියනවා ලබන්නා නැත්නම් ග්‍රාහකයා. උමාරු වෙන දත්තයක් තියෙනවා. ඒ දත්තය ගමන් කරන මාධ්‍යයක් තියෙනවා. ඒක නියම මාධ්‍ය වෙන්න පුළුවන්, නොනියම මාධ්‍ය වෙන්න පුළුවන්. වයර්ලස් වෙන්න පුළුවන්, වයර්ඩ් වෙන්න පුළුවන්. ඒ දත්තය එක තැනක ඉඳලා තව තැනකට ගමන් කරනකොට ඒ දත්තය ගමන් කළ යුතු නීති රීති සමූහයක් තියෙනවා. ඒක පිළිපැදිය යුතු නීති රීති සමූහයක්. ඒවට අපි කියනවා නියමාවලි කියලා. ඒක නෝව තමයි දත්ත sannivedanaයේදී ඔයගලන්ට හම්බෙන components ටික වෙන්නේ. right හරි. මේක අඳගන්න. right වැඩි වෙලා ගන්න එපා. 4:48යි නේද? විනාඩි 5ක් වගේ අරන් ටක් ගාලා ඉඳගන්න.
මං නෙට්වර්ක් ලෙසන් එකේ soft copy එක group එකට දානවා. ඒකත් ඔයගොල්ලෝ prefer කරගත්තට කමක් නැහැ. right පුළුවන් අය ඇවිල්ලා tute එක අරගෙන යන්න. මොකද tute එක ළඟ තියෙන එක ඔයගලන්ට වැදගත් වෙයි. මොකද tute එකේ තියෙන හැම කරුණක්ම අපි මෙතන ලියන්න යන්නේ නැහැ. මම එක ෂෝට් නෝට් එකක් විදිහට තමයි ඔයගලන්ට දෙන්නේ. අත්‍යවශ්‍යම දේවල් ටික එතකොට ඔයගලන්ට නෝට් කරගන්න පුළුවන්. පොතේ මට පොඩ්ඩක් කන්ෆර්ම් කරන්න මේ ස්ක්‍රීන් එක ෂෙයා වෙලා නේද තියෙන්නේ කියලා මේ Google වල නෙමෙයි. Teams වල අප්ඩේට් එකක් ගිහින් මට තේරෙන විදිහට මේ දැන් අර මේවා බායක පේන්නේ නැති වෙලා යනවා. මට පොඩ්ඩක් කන්ෆර්ම් කරන්න හැමෝටම පේනව නේද කියන එක. හරි හරි හරි. ඔගොල්ලෝ මේ ඔන්ලයින් ක්ලාසස් එක්ක දිගටම සම්බන්ධ වෙන නිසා මම හිතනවා මේ ඩේටා පැකේජස් ගැන දැනුවත් ඇති කියලා. සාමාන්‍යයෙන් ඕනම ආයතනයකින් කියන්නේ ඩේටා සර්විස් එක දෙන ඕනම ආයතනයකින් මේ එඩියුකේෂන් වලට කියලා බොහෝම අඩු මුදලට ඩේටා බන්ඩල්ස් තියෙනවා. ඒ ඩේටා බන්ඩල් එකක් සාමාන්‍යයෙන් ඔයගලන්ට මාසයක් කිසිම ගැටලුවක් නැතුව පාවිච්චි කරගන්න පුළුවන් ඩේටා බන්ඩල් එකක් එන්නේ රුපියල් 200ක් 300ක් අතර වගේ ප්‍රමාණයක් වියදම් කරනකොට. ඉතින් ඔයගොල්ලෝ කනෙක්ට් වෙනවා නම් ඒ හරහා කනෙක්ට් වෙන්න. ඊට පස්සේ වීඩියෝස් එහෙම බලනවා නම් YouTube ඉහළ බලන්න. YouTube වලට දැන් මම පාවිච්චි කරනවා මගේ ටැබ් එකට රුපියල් 347කට ඒක අන්ලිමිටඩ්. ඒ කියන්නේ අන්ලිමිටඩ් කියලා කියන්නේ ඒක ස්ටෑන්ඩඩ් ක්වොලිටි එකෙන් තමයි මේ දේවල් පෙන්වන්නේ. නමුත් මේ වීඩියෝ එක බලන්න ඒක ගැටලුවක් නැහැ ලොකුවට. රයිට් ඒක නිසා මේ ඒ ගැන දැනුවත් ඇති කියලා මම හිතනවා ගොඩක් හැමදෙනාම වගේ දන්නේ නැත්නම් චුට්ටක් يعني හොයලා බලලා එයින් එකක් ඇක්ටිව් කරගන්න. බොරුවට ඩේටා වලට සල්ලි වියදම් කරන්න එපා. අපරාධයි. දැන් Zoom පැකේජ් මේ এডুকেෂන් වලට තියෙන පැකේජස් ඇක්ටිව් කරගත්තම බෑග්ග්‍රවුන්ඩ් ඩේටා පොඩ්ඩක් වුමනා වෙනවා කියලා තියෙනවා. ඉතින් ඒක පරිස්සමට පාවිච්චි කරන්න. මොකද ගොඩක් වෙලාවට කරන්නේ Zoom පැකේජ් එකේ බෑග්ග්‍රවුන්ඩ් ඩේටා තියාගෙන Zoom පැකේජ් එකේ ඩේටා තියාගෙන බෑග්ග්‍රවුන්ඩ් ඩේටා නැති නිසා කනෙක්ට් වෙන්න බැරි වෙනවා වගේ තත්ත්ව එනවා. ඒක ටිකක් පරිස්සමට පාවිච්චි කරගන්න වෙනවා. මොකද Zoom හෝ නැත්නම් e-learning වලට අදාළව පැකේජ් එක ඇක්ටිව් වෙන්නේ ඕගලන්ගේ මීටින් එක පටන් ගත්තයින් පස්සේ. මීටින් එක පටන් ගන්නකම් ඕගලන්ගේ අදාළ සම්මත අර data bundle එකෙන් තමයි ගත්ත වැය වෙන්නේ. right ඒක නිසා පොඩක් ඒ ගැන දැනුවත් වෙලා ඉන්න. හරි ඉවරද? all right හරි ඔව් ඉවරද ළමයි? මට පොඩ්ඩක් කන්ෆර්ම් කරන්න ඉවර නම්.
right. හරි. අපි ඉස්සරහට යමු. right. ඊළඟට අපිට කතා කරන්න තියෙන මේ සංඥා වර්ග ගැන. සංඥා වර්ග අපි කියන්නේ signal types. ප්‍රධාන වශයෙන් දෙකක් ගැන කතා කරනවා. එකක් තමයි ප්‍රතිසම සංඥා analog signals කියලා අපි කියනවා. ඒක analog signal එකක් කියලා කියන්නේ සාමාන්‍ය මේ භෞතික දේවල් වලට අදාළ භෞතික දේවල් වලට ඇත්තටම මේ ඒක අපි නිර්වචනය කරනවා මේ එයාගේ ස්වභාවය කාලයත් සමග සීක්‍රයෙන් වෙනස් වෙන ආකාරය වේව් එකකට නැත්නම් සංඥාවකට අපි කියනවා කියන ඇනලොග් සිග්නල් එකක් නැත්නම් ප්‍රතිසම සංඥාවක් කියලා. එතකොට අපි ඔය ශබ්දය කියලා දකින්නේ ආලෝකය කියලා දකින්නේ රයිට් හීට් එක තාපය කියලා අපි තාප තරංග ගැන කතා කරොත් රයිට් වේව්ස් ගැන ඔය හැම එකකම අපි කතා කරන්නේ ප්‍රතිසම සංඥා ඇනලොග් සිග්නල්ස් ගැන රයිට් ඩිජිටල් සිග්නල් එක ඊට වඩා වෙනස්. ඩිජිටල් සිග්නල් එකට තියෙන්නේ ස්ටේට්ස් දෙකයි. මම කියවනේ අපේ සාමාන්‍යයෙන් ඇනලොග් සිග්නල් එකක් තමයි ඔයගලන්ට මෙතන පෙන්නලා තියෙන්නේ. ඒතර මෙයාගේ ඔයගොල්ලෝ බැලුවොත් පේනවා කාලය ගත වෙන කාලය කියලා කියන්නේ තිරස් අක්ෂයට. එතකොට කාලය ගත වීමත් එක්ක මේ වේව් එකේ අපි මොකක් හරි එක පොඩි ලක්ෂයක් හිතුවොත් කාලයත් එක්ක එයා ඉන්න තැන එන්න වෙනස් වෙලා අඩු වෙලා වැඩි වෙලා ස්ථානය වෙනස් කරගන්නවා. right? එක එක වෙලාවල් වලට එක එක තැන තමයි එයා ඉන්නේ. right? හැබැයි ඩිජිටල් සිග්නල් එකක් ගත්තොත් ඩිජිටල් සිග්නල් එකක තියෙන්නේ ප්‍රධාන වශයෙන් දේවල් දෙකයි. ස්ටේට්ස් දෙකයි. එක්ක බිඳුව කියන තැන එක්ක එක කියන තැන ඒ සිග්නල් එකේ සලකනු ලබන ලක්ෂයක් අපිට බලා ගන්න පුළුවන්. එතකොට ඒකයි අපි කම්පියුටර් එකකින් ජෙනරේට් වෙන සිග්නල්ස් 0 and 1s වලින් මැච් කරන්නේ. right? හරි අපි ওই දෙක ගැන පොඩ්ඩක් අඳගමු. ඊට පස්සේ තියෙනවා මේ ප්‍රතිසම සංඥාවක ගුණාංග ගැන කතා කරන්න. ඒක ගැන කතා කරමු. මේක ගැන ලියාගමු. right? එතකොට ටොපික් එක විදිහට සංඥා වර්ග මේ තපලක් ඉන්න කළු පාට එක සෙන්ස් කරනවා වැඩි ළමයි ඒකම මෙහෙම. හරි කමක් නැහැ අපි ලියනවා. සංඥා වර්ග ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. කියන්නේ ප්‍රතිසම සංඥා
right ප්‍රතිසම සංඥාවක් අපිට මේ විදිහට ඇඳලා පෙන්වන්න පුළුවන්. අනිත් එක්කෙනා අංකිත සංඥා. ඒක අපිට මේ විදිහට ස්ටේට් කරන්න පුළුවන්. එතකොට මෙතන තියෙන්නේ එක කියනගේ මේ බිඳුව කියනගේ. right මේ පැත්තට වෙන්නේ කාලය. right මේකට අක්කාල ඇඳගන්න. මේවයි ඉංග්‍රීසි වචනෙත් පොඩ්ඩක් සඳහන් කරගත්තට කමක් නැහැ. analog and digital. හරි ඉවරද ළමයි?
ළමයි ඉවරද? හරි. ප්‍රතිසම සංඥාවක ලක්ෂණ ගැන කතා කරනකොට අපිට ලක්ෂණ කීපයක් තියෙනවා කතා කරන්නේ. right? පළවෙනි ලක්ෂණය තමයි විස්තරය කියලා කියන්නේ අපි. right? මේකට අපි කියනවා මේ වේව් එකක උස කියලා. right? right? විස්තරය කියලා කියන්නේ right? මෙන්න මේ තියෙන උස. right? එතකොට සාමාන්‍යයෙන් අපි කියනවා අධි විස්තර තරංග ඊළඟට අවවිස්තර තරංග in high frequency high amplitude low amplitude තරංග කියලා අපි කතා කරනවා. එහෙම වෙන්නේ විස්තරය වැඩි සහ විස්තරය අඩු තරංග ගැන කතා බහ කරන්න යනකොට. දැන් මේ තියෙන්නේ විස්තරය වැඩි high amplitude low amplitude සහ medium amplitude කියන දේවල් ටිකෙන් තමයි අපි කතා බහ කරලා තියෙන්නේ. right? එතකොට විස්තරයට තමයි අපි ඉංග්‍රීසියෙන් amplitude කියලා කියන්නේ. right? ඊළඟට අපිට මේක යටතේම පෙන්වන්න පුළුවන් විස්තරයේ වෙනස් වීම කොහොමද කියලා. right? මේ ටිකට ලියන්න පුළුවන්.
right එතකොට විස්තරයේ තියෙන දේවල් නැත්නම් විස්තරයට දාලව කතා බහ වෙන්නේ තරංගයේ උස වෙනස් වීම අනුව high amplitude medium amplitude low amplitude නැත්නම් අධි විස්තර මධ්‍ය විස්තර සහ විස්තර කියන විදිහට විස්තරයේ වර්ග වෙනවා. ඒ වගේම තමයි කතා කරන්න පුළුවන් අනිත් ලක්ෂණය තමයි frequency සංඛ්‍යාතය. right තර සංඛ්‍යාතය change වෙන එකේදී අපි අරගන්නේ ඒකක කාලයකදී මේ විස්තරය මනින්නේ මීටර වලින් සංඛ්‍යාතය කියන පැත්තමයි ඉන්නේ තප්පරයකට ඒකක කාලයකදී එන වක්‍ර සංඛ්‍යාවට. right දැන් උදාහරණයක් විදිහට මෙතන බිඳුවයි මෙතන සෙකන්ඩ්ස් 1යි කියලා ගත්තොත් මේ තියෙන කාලක්ෂණ right පොඩ්ඩක් වෙනස් කරන්න නේද? හරි අපි මෙතන අරගමු කාලය එක වෙන තැන කියලා. right එතකොට අපිට සංඛ්‍යාතය වැඩි වේව් එකක්ද අඩු වේව් එකක්ද කියලා බලා ගන්න එක. අපිට පුළුවන් තප්පරයක් ඇතුලේ සිද්ධ වෙන වක්‍ර ප්‍රමාණය අනුව තීරණය කරගන්න. right එතකොට මේක high frequency අධි සංඛ්‍යාත කියලා අපි කියන්නේ. right right එතකොට විස්තරයේ තියෙනවා තරංගයේ උස සංඛ්‍යාතයේ තියෙනවා තප්පරයකට සිදු කරනු ලබන වක්‍ර ප්‍රමාණය. right මගේ මේ කළු පාටයි කොළ පාටයි රතු පාටයි ඒ තුන එකම තැනකට ගන්න ළමයි. මොකද ඒක තප්පරයක් කියන එක මම එතනින් අරගෙන තියෙන්නේ.
right හරි මේ ටික ඇඳගමුද අපි දැන් මේවා සාමාන්‍යයෙන් අහන්න පුළුවන් වෙන්නේ MCQ වලට තමයි ගොඩක් වෙලාට ඔය ඇඳ කියලා එහෙම පෙන්වන්නේ නැහැ දැන් අපේ තියෙන ස්ට්‍රක්චර් එකත් එක්ක නමුත් බලන්න ඕනේ කොහොමද ඒක මැනේජ් කරගන්නේ කියන එක
හරි ඉවරද ළමයි ළමයි ඉවරද right එක්කෙනෙක් ඉවරයි අනිත් කට්ටිය right හරි තුන්වෙනි quality එක තමයි අපි කියන්නේ pace කියලා කලාව right කලාව කියලා කියන්නේ තරංගයක් ස්ටාර්ට් කරන ඇන්ගල් එක කාලක්ෂයත් එක්ක right මේක නම් තරංගය මෙන්න මේ ඇන්ගල් එකට අපි කියනවා කලාව කියලා right එතකොට කලාව කියන එකට අර අපේ අර විස්තරය සහ සංඛ්‍යාතය වගේ high frequency low frequency ගත්තා වගේ කලාවෙන් අපිට frequency එක වැඩි අඩු කියලා වෙනස් කරන්න බෑ. හැබැයි මෙයා පටන් ගන්න angle එක අනුව වෙනස් කලාවන් පිහිටනවා කියන එක අපිට පෙන්වන්න පුළුවන්. right මේ විදිහට. එක එක જાතියේ paces. right ඒක පටන් ගන්න අවස්ථාවේදී තියෙන angle එක. right ඒ වගේම තමයි අපි ඔතනදී කතා කරනවා අවසානයේ මේ මාධ්‍යයක් තුල ප්‍රචාරණ වේගය. ඒ කියන්නේ මේ මීඩියා එකක් ඇතුලේ සිග්නල් එකක් කොච්චර වේගෙන් ගමන් කරනවද කියන එක ඇනලොග් සිග්නල් එකකට අදාළව. right අපි ඒකත් එක්කම මේකත් අඳගමු.
right මේක අපි තරංගයක තියෙන තවත් එක ගුණාංගයක් පාවිච්චි කරලා තමයි කතා කරන්නේ right එකක් තමයි frequency f කියන එක right ප්‍රචාරණ වේගය තීරණය වෙනවා ප්‍රචාරණ වේගය අපි v කියලා හිතුවොත් ප්‍රචාරණ වේගය තීරණය වෙනවා මේ තරංගයේ තියෙන තරංග ආයාමය අපි ඒකට කියනවා ලැම්ඩා කියලා තරංග ආයාමය කියලා කියන්නේ තරංගයක නේද උස්මුදුන් දෙකක් අතර දිග හෝ නිම්න දෙකක් අතර දිග කියලා තමයි අර දක්වන්නේ right ඒ නිසා මම මෙයා තව සුට්ටක් කන්ටිනියු කරනවා ඔය විදිහට එතකොට තරංග ආයාමය කියලා අපි අරගන්නේ මෙන්න මේ points දෙකක් අතර තියෙන දුර right එතකොට ඒ වගේම මෙයාගේ frequency එක right අපි සමීකරණයක් ලියනවා ප්‍රචාරණ වේගය මාධ්‍යයක් තුළ ප්‍රචාරණ වේගය v සමානයි f lambda කියලා. මේ lambda කියන වචනේ අපි පාවිච්චි කරන්නේ තරංග ආයාම ඉන්ඩිකේට් කරන්න. right එතකොට මේ තියෙන්නේ ප්‍රචාරණ වේගය ඊළඟට තියෙන සංඛ්‍යාතය මේ තියෙන්නේ තරංග ආයාමය right එතකොට මේකට අදාළව පොඩි ගැටලු ඔයගලන්ට එන්න පුළුවන් මේ දක්වා ඇවිල්ලා නැහැ නමුත් එන්න පුළුවන් right හරි තුන්වෙනි ලක්ෂණෙත් ලියාගෙන තරංගයකට අදාළව තියෙන ඊට පස්සේ මේ තරංගයක මාධ්‍යයක් තුළ ප්‍රචාරණ වේගයට අදාළ ටිකක් ලියා ගන්න. ඊට පස්සේ අපි පොඩි ගණන් දෙක තුනක් හදලා බලමු. right ළමයි ඒ අතරම පොඩ්ඩක් කන්ෆර්ම් කරන්න මේ කියලා දෙන දේවල් ටික ක්ලියර්ද කියන එක. පැහැදිලිද මේ කතා කරන දේවල් ටික? right right ඉවර නම් කියන්න ළමයි මම පොඩ්ඩක් ස්ක්‍රීන් එක උඩට කරනවා.
ඉවරද ළමයි? right එක්කෙනෙක් ඉවරයි අනිත් අය right මම පොඩ උඩට කරලා ප්‍රශ්න ටික දානවා ඔයගොල්ලෝ try කරන්න මේ b සමාන f lambda කියන එකෙන්මයි try කරන්න තියෙන්නේ හැබැයි මෙතනදී ඒකකත් එක්ක සමහර ලාවට සෙල්ලම් කරන්න ඉන්න පුළුවන් b එකත් ඕකේ කරගමු එතකොට ඒක ඉවරයි අපිට ඇති දෙයක් නැහැ right පළවෙනි question එක ඔයගොල්ලෝ ලියාගෙන මේක මට හදලා එවන්න ඔයගලන්ට අර frequency එක ගැන සඳහන් කරන අවස්ථාවේ මට කියන්න බැරුණා මෙයාගේ මයින්නේ මොන වයින්ද කියලා. එතන යටින් පොඩ්ඩක් ලියා ගන්න. hertz යන ඒකකයෙන් මනුව ලබයි hertz කියන එක නා සමාන වෙන්නේ තප්පරයට කියන අගයට. right ස්ක්‍රීන් එක පේන්නේ නැතුව ගියද පුතේ? බොන්ද වෙලා ඉන්න පුතේ ඉන්න. ඉන්න මම ආයෙ කොකලට ආචුට්ට ෂෙයා කරන්න. තප්පරකින් මම දන්නවා මොකද මේ වෙලා තියෙන්නේ කියලා. හරි පුතේ. දැන් හරියයි නේද? දැන් හරි නේද? ළමයි දැන් පැහැදිලි නේද ඉමාෂි? ඔව් සර්. හරි. hertz යන එකකෙන් මන්නු ලබයි hertz කියන එක තප්පරයට කියන අගයටත් සමානයි කියන එක ලියාගන්න. මොකද ගණන් හදනකොට ඕක ඕන වෙනවා.
right මම උඩහට අරගෙන යනවා මෙතන මේ සමීකරණය ගාවත් ප්‍රචාරණ වේගය තප්පරයට මීටර වලින් එන්නේ සංඛ්‍යාතය හර්ට්ස් හෝ තප්පරයට කියන එකෙන් තරංගායාමයේ මීටර වලින් එන්නේ right හරි මම ප්‍රශ්න ලියාගෙන යනවා තරංගයක සංඛ්‍යාතය
right බලන්න විසඳන්න පුළුවන්ද කියලා v සමාන f lambda කියන සමීකරණයෙම විතරයි ඔයගලන්ට උමනා වෙන්නේ මේකට හර්ට්ස් කියන එක තප්පරයට කියන එකකත් එක්ක ගලපලා ලියා ගන්න. හර්ට්ස් වලින් තියාගත්තොත් ඔයගලන්ට solve කරගන්න අමාරු වෙයි. right දිල්ෂාන් පුතේ ප්‍රශ්නේ ලියා ගන්න නේද? ඔයා ඊළඟ දවසේ බලනකොට නිකමටවත් රිෆර් කරනකොට හොයාගන්න නිකන් අපහසු වෙන්න පුළුවන් නේ. ප්‍රශ්නේ ලියන්න පුතේ. ප්‍රශ්නේ ලියලා එවන්න මට.
ඔව් කමක් නැහැ. ඉමාෂි chat එකේ උත්තරේ වන්න. එච්චරයි. ඒ කියන්නේ ප්‍රචාරණ වේගය කීයද කියලා ටයිප් කරලා එවන්න. පළවෙනි එකට තරංග ආයාමය කීයද කියලා ටයිප් කරලා එවන්න. රයිට්. ඒක වැරද්දක් තිබ්බොත් හදාගන්න. හරි ඉමාෂි පළවෙනි එක ඔව් එක බිඳුවක් මග ඇරලා තියෙනවා. හරි ඉස්සෙන් ගුණ කරනකොට හරි හරි right right නුවන් නේද මේ මට උත්තර ටික එව්වේ right හරි ඔව් නුවන් පළවෙනි එක හරි දෙවෙනි එක ඔව් දෙවෙනි එක hold on දෙවෙනි එකේ ගැටලුවක් තියෙනවා ඔව් දෙවෙනි එක ගැටලුවක් තියෙනවා නුවන් දෙවෙනි එක ඔයා අවුල් කරන් තියන්නේ ඔයා 25 20 කියලා අරගෙන පුතේ මේ පල්ලෙහාට ගන්නකොට ඒ කියන්නේ 200 ms ශ්‍රේණිය එක සමානයි 25යි ලැම්ඩා කියලා අරගෙන ඒක දාන හදන්න ගන්නකොට 20 කියලා අරගෙන එතනින් වාගේ එක වැරදිලා තියෙනවා ඒක පොඩක් බලන්න සංදීප්ත දුව ඔයාගේ උත්තර ටිකක් එනවා මම බලන්නම් question 3 question නුවන් තුන්වෙනි එකේ මට උත්තරය ඇවිල්ලා නැහැ උත්තරේ කැපිලා තුන්වෙනි එකේ නුවන් 4 බලමු right okay hari පැය කියන එක ඔයා මිනිත්තු කරන් තියෙන විදිහ පොඩ්ඩක් අවුල්. එතන ගැටලුවක් තියෙනවා නෝන. චුට්ටක් හිතන්න පැය කියන එක තප්පර කරගන්නේ කොහොමද කියලා. ඔව් සෙකන්ඩ් එක හරි. ඔව්. තාරිතු පළවෙනි එකට උත්තරේ හරි, දෙවෙනි එකට හරි. තුන්වෙනි එකට බලමු තුන්වෙනි එකේ 500 මීටර් 2 km නේද තියෙන්නේ. ඔව්. තාරිතු තුන්වෙනි එකට පොඩ්ඩක් ගැටලුවක් වෙලා තියෙනවා නේද? පොඩ්ඩක් බලන්න.
තුන්වෙනි එකේ අවුලක් තියෙනවා කියලා මට හිතෙනවා. නෑ තරදුවා 1 2 දෙකම දාලා තියෙනනේ. හරි. මම ඒත් හිතුවා උත්තර තුනක් කියලා තියෙන නිසා තුන්වෙනි එක කියලා මට ඒක ඉන්ටර්ප්‍රිට් උනේ. right. ඉමාෂි දෙවෙනි එක හරි. නුවන් තුන්වෙනි එක හරි. හතරවෙනි එක චුට්ටක් බලන්න. සංදීප්ත දුව ඉන්න මම උත්තර ටික බලනවා. ඉමාෂි තුන්වෙනි එක හරි. අපට කියන්න. ඉමාෂි තුන්වෙනි එකේ උත්තරේ ඒකකයේ වැරදි දුව. සංඛ්‍යාතයනේ මං අහන්නේ. සංඛ්‍යාතය කියන එක එන්න ඕනේ දුව හර්ට්ස් වලින් නැත්නම් තප්පරයට කියන එකකින්. සංදීප්ත දුව ඔව් පළවෙනි එක හරි දෙවෙනි එකත් හරි. හොඳයි දුව. right 3:40 එකක් තියෙනවානේ. තප්පරයක් ඉන්නවා. සංදීප්තා හතරවෙනි එකේ ඒකකය තමයි පුතේ වැරදි. ඔයාට එන්න ඕනේ තප්පරයට ඔයා මේ තරංග ආයාමයත් ms ඍණයක කියලා අරගෙන තියෙනවා. තරංග ආයාමයේ ms ඍණයක නෙමෙයි පුතේ මීටර්ස්. අන්න හරි ඔව්. ඉමාෂි හරි ඒක. එතකොට එහෙම තමයි උත්තරේ එන්න ඕනේ. සංදීප්ත තුන්වෙනි එකේ ඒකකය ගැන බලන්න හතරවෙනි එකත් බලන්න. right? තව කවුද මට ඒවල දෙන්නේ? කුසල් පළවෙනි එක හරි. දෙවෙනි එකේ ගැටලුවක් තියෙනවා කුසල්. දිල්ෂාන් පළවෙනි එක හරි. අන්තිම එකේ ආන්සර් එක කොබලන්න. නෑ ළඟටම ඇවිල්ලා තියෙනවා නුවන්. ළඟටම ඇවිල්ලා තියෙනවා. නෑ. හරි නුවන් හරි. මම මේ කියන්නේ ගාන ලියා ගන්නකොට එක විදිහක් සහ මේ දෙනකොට ඔයගලන්ට තව විදිහකට දීලා තියෙනවා. හරි උත්තරේ හරි. yes.
හරි. තරිඳු ඔව් තුන්වෙනිගේ උත්තරේ හරි තරිඳු. තරිඳු ඒකකයක් එක්ක දාන්න. මොකද ඒකකයේ වර්ධින්න පුළුවන්. මෙනුල් මොකෝ තත්ත්වේ? right මෙනුල් පළවෙනි එක හරි. දෙවෙනි එකත් හරි. හොඳයි. තුන්වෙනි එකත් හරි. very good. හතරවෙනි එකේ තියෙනවා පොඩි ගැටලුවක්. හරි. දැන් ගොඩක් අය 1 2 3 ගණන් තුන ඕකේ වෙලා තියෙන නිසා මම තව විනාඩි 2කින් හතරවෙනි ගාන හදනවා. right. right. අන්තිම ගාන මම හදන්නම්. උඩ ගණන් ටික හැමෝම වගේ ඕකේ කරගෙන තිබුණා. කාට හරි අවශ්‍ය නම් 1 2 3 ගණන් වලින් මොකක් හෝ ගානක් නැවත හදන්න මට කියලා හදන්න අවශ්‍ය නම් කියන්න. එතකොට මම ඒක හදනවා. right. මම අන්තිම ගාන හදන්න මොකද ඒක පොඩ්ඩක් ඔයගලන්ට පැටලෙන්න සුළුයි. right. ඔක පටල ගන්න දෙයක් නැහැ. පරිස්සමට වැඩේ කරොත්. right. එතකොට v සමානයි f lambda කියන එක තමයි අපිට අරගන්න තියෙන සමීකරණේ. right. එතකොට මුලින්ම මේ තියෙන දේවල් ටික ඒකකත් එක්ක ආදේශ කරගන්න. ඒක තමයි ලේසිම වැඩේ. වේගය දීලා තියෙනවා 36යි kilometers per hour. පැයට කිලෝමීටර වලින් දීලා තියෙන්නේ. සංඛ්‍යාතය 100ක් hertz. ඒ කියන්නේ පස්සේ වෙලාවක අපිට ආව තප්පර කරගන්න පුළුවන්. වැඩි කිරීම lambda. right. දැන් lambda වල දිග meters වලින් ගණනය කරන්න කියලා තියෙන්නේ. එතකොට meters වලින් ගණනය කරන්න නම් සංඛ්‍යාතය තප්පරයට කියන්නේ hertz වලිනුත් වේගය තප්පරයට මීටර වලිනුත් තියාගන්න ඕනේ. එතකොට තමයි ගණනය කිරීම කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ කිලෝමීටර් පැයට කියන එක තප්පරයට මීටර කරගන්න පුළුවන් 36 කියන එක්කෙනා කිලෝමීටර්ස් වලින් දීලා තියෙන්නේ. මීටර්ස් කරන්න 1000න් වැඩි කරන්න ඕනේ. right. පැයට කියලා කියන්නේ පැය තියෙන්නේ 36 කිලෝමීටර බෙදීම පැය කියන එක තමයි තියෙන්නේ. ඍණ එකක් එන්නේ
පරස්පරයේ දීලා උඩට යනකොටනේ. එතකොට පැයට කියන එක h-1 කියන එක ඉර යටට ගියාම h වෙනවා, පැය වෙනවා. එතකොට පැය කියන එක තප්පර කරගන්න ඔයගොල්ලෝ 3600කින් වැඩි කරන්න ඕනේ. ඇයි පැය කියන එක විනාඩි කරගන්න 60 කිනුත් ආයි විනාඩි කියන එක තප්පර කරගන්න තවත් 60 කිනුත් වැඩි කරන්න ඕනේ. ඒ කියන්නේ 3600කින් වැඩි කරන්න ඕනේ. දැන් ඕගලන්ට මෙතන තියෙන්නේ තප්පරයට මීටර්. ඕක සමාන වෙනවා 100ක් තප්පරයට කියන එකකේ වැඩි කිරීම ලැම්ඩා. right? දැන් ඕගලන්ට ඉතින් මේක සුළු කිරීමක් තියෙන නේද? මේ බිංදු දෙකට මේ බිංදු දෙක අස් කරන්න පුළුවන්. 36 වරක් 1යි 36 වරක් 1යි. මේ බිංදුවට මේ බිංදුව අස් කරන්න පුළුවන්. right? එතකොට ලැම්ඩා වලට okay, what it is? Smiley face! Oh, that's nice. I told it on the pillow. Yes. It's a pen. He's right, එතකොට lambda කියන එක අපිට කියන්න පුළුවන් Oh, it's නේද? here. 1 බෙදීම 10 කියලානේ. මේ තියෙන 10 තමයි එහා පැත්තට යන්නේ. right, මෙතන ඉතිරි වෙන්නේ 1යි. පහළ තියෙනෙත් 1යි, උඩ තියෙන 1 වරක් 1යි. ඒ කියන්නේ 0.1යි meters කියලා. හරි. පැහැදිලිද? අඩුපාඩු තිබ්බ අය, හිර වෙලා හිටපු අය හදාගන්න. දැන් ඔය විදිහටම වෙනස් වෙන්න පුළුවන් තව ගණක් තමයි හර්ට්ස් කියන එක කිලෝ හර්ට්ස්, මෙගා හර්ට්ස් ඒ වයින් දෙන්න පුළුවන්. එතකොට කිලෝ මෙගා එක වැඩ කරගන්න ඕනේ. හරි. විනාඩියක් දෙන්නම් අඩුපාඩු තියෙන කට්ටිය ටක් ගාලා ඉවර කරගන්න. ඊට පස්සේ අපි ඊළඟ පාර්ට් එකට යමු. හරි. ඉවරද ළමයි? තාම ලියන කවුරු හරි ඉන්නවද? හරි. අපි එහෙනම් ඊළඟ පාර්ට් එකට යමු. කාටට ලියා ගන්න බැරි වුණොත් මට ඉන්ඩිකේට් කරන්න. right. එතකොට අපි මාධ්‍ය තුල ප්‍රචාරණ වේගයට අදාළව තියෙන ගණන් ටික හැදුවා. එතකොට මේ ලක්ෂණ ටිකට අදාළව තමයි දේවල් ටික සිද්ධ වෙන්නේ කියන එක ගැන අපි කතා බහ කරගත්තා. right. ඊළඟට මෙතන අපි කතා කරන්නේ මේ සම්ප්‍රේෂණ මාධ්‍ය ගැන.
right දැන් මේක ඇත්තටම මේ ෆිසිකල් ක්ලාස් එක තිබුණා නම් අපිට සම්ප්‍රේෂණ මාධ්‍ය විශේෂයෙන් guided media අපිට නේද ඔපරේට් කරලා බලන්න පුළුවන් මොන වගේද කියලා මොකද මේවා හොයාගන්න අපහසු දේවල් නෙවෙයි right නමුත් දැන් මේ මොමන්ට් එකේ ඔයගලන්ට මට ඒක පෙන්වන්න විදිහක් නැහැ මම ඔයගලන්ට ඊළඟ දවසේ බලන්නම් වෙබ්කෑම් එකකින් through දේවල් ටික පෙන්වන්න එක කොච්චර සාර්ථක වේද දන්නේ නැහැ අපි බලමු right එතකොට මේ සම්ප්‍රේෂණ මාධ්‍ය අරගත්තම එතනදී අපි කතා කරනවා මම අර මුලින්ම ඔයගලන්ට අපි ඩයග්‍රෑම් එක අඳිනකොට කතා කරන්නේ මාධ්‍ය වර්ග දෙකකට කැඩෙනවා කියලා. ඒ දෙකකට කැඩෙන වර්ග දෙකේදී අපි කතා කරන්නේ නියම මාධ්‍ය සහ නොනියම මාධ්‍ය. මට විනාඩියක් දෙන්න. හරි එතකොට මාධ්‍ය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට කැඩුණා නියම මාධ්‍ය guided media එහෙම නැත්නම් wired media රැහන් සහිත මාධ්‍ය සහ unguided media wireless රැහන් රහිත මාධ්‍ය. ඒතර මෙතෙන්දී කතා කරන්නේ මුලින්ම රැහන් සහිත මාධ්‍ය ගැන. ඒ කියන්නේ අපිට ෆිසිකලි දකින්න පුළුවන් මීඩියා එක මොකක්ද කියලා. right හරි මේ කතා කරන මීඩියාස් ටික ගැන පොඩි ප්‍රසන්ටේෂන් එකක් තියෙනවා මම ඒක ඔයගලන්ට පෙන්නන්නම් ඒක 9 වසරට හදපු ප්‍රසන්ටේෂන් එකක් නමුත් ඔයාලට මේ පාර්ට් එක ගන්න පුළුවන් ඒක right ඔය තියෙන්නේ අපිට කතා කරන්න තියෙන නියම මාධ්‍ය තුන coaxial cable ඔකට කියනවා සමාක්ෂක රැහන කියලා twisted pair cable ඇම්බරි යුගල කියලා අපි කියනවා fiber optic cable ප්‍රකාශ තන්තු කියලා අපි කතා කරනවා right දැන් ඔයගොල්ලෝ මේකෙන් මේ twisted pair එක නම් දැකලා ඇති network cable එක කියලා ඔයගොල්ලෝ නිතර දෙවේලි network කරන්න ඉස්කෝලේ ලැබ් එකේ ගෙදරත් ඔයගොල්ලෝ පාවිච්චි කරනවා ඇති භාවිතා වෙන්නේ twisted pair cable එකක් right මේ මෙයාට මේ twisted pair cable එකේ කෙලවරට high වෙන jack එකට අපි කියනවා RJ45 jack එකක් කියලා right RJ45 jack එක connect කරන්න පුළුවන් වෙන්නේ RJ45 port එකකට ඔය පහළ ඔය පින්තූරේ twisted කෑයකට පහලින් පෙන්වන්නේ ඒ jack එකයි ඒ අදාළ port එකයි දැන් coaxial එක ගත්තොත් සමාක්ෂක රැහන කියලා අපි කියනවා සමාක්ෂක රැහන ගත්තොත් ඒක පාවිච්චි වෙනවා අපි ඇන්ටනා එකකින් ටීවී බලනවා නම් ගෙදර බොහොම පැහැදිලිව බලා ගන්න පුළුවන් right ඒක භාවිතා වෙන්නේ ඔය ටීවී කමියුනිකේෂන් සිග්නල් කමියුනිකේෂන් වලදී මේ twisted pair port එක නැතුව ඔය ටීවී වගේ devices වලට එන්නේ antenna cable එක connect කරන්න ඔය පහළ තියෙන screw type jack එකක් එන්නේ right ඒතකොට ඒකෙන් data communicate කරගන්නකොට ගැලපෙන්නේ coaxial cable එකක් right ඒතකොට coaxial cable එක connect කරන්න නම් ඒ connector එකට ගැලපෙන jack එකක් ඔයගලගේ device එකේ තියෙන්න ඕනේ fiber optic cable එක තමයි modern technology එක නැත්නම් fastest technology කියලා අපි කතා බහ කරන්නේ ඒකේ data අරගෙන යන්නේ ආලෝකය භාවිතා කරලා right ආලෝකය ඒ අදාළ වීදුරු නලයක් තියෙනවා මැද්දෙන් අපි දැන් ඊළඟට view එක ගැන බලනවා ඒ වීදුරු නලය ඔස්සේ පරාවර්තනය වෙවි තමයි data එක අරගෙන යන්නේ ඒ නිසා සාපේක්ෂව අපි අරගන්නේ වේගයෙන්ම දත්ත සංවේදනය කිරීම කරගන්න පුළුවන් වෙන්නේ fiber optic cable එකකට අදාළව කියලා මොකද ආලෝකයේ වේගය තමයි ලෝකයේ දැනට වාර්තා වෙන කියන්නේ වේගවත්ම අගේ තියෙන්නේ. කියන්නේ වේගයන්ගෙන් වැඩිම වේගය කියලා අපි සලකන්නේ ආලෝකයේ වේගය. right
හරි එතකොට මේගොල්ලන්ගේ view තමයි මේ පෙන්නලා තියෙන්නේ මේ twisted pair එක ගැන මම මුලින් කතා කරන්නම් පේනවද twisted pair ඇම්බරි යුගල තමයි යාගේ නම එහෙම කියන්නම හේතුවක් තියෙනවා ඇම්බරිච්ච wire couple එකක් තමයි තියෙන්නේ ඔය ඇම්බරිච්ච wire couples හතරක් තියෙනවා ඒ හතර තමයි RJ45 එකේ pins හතරක් තියෙනවා pins හතරට connect වෙන්නේ right එතකොට ඒ RJ45 connector එකෙන් communications කරගන්න පුළුවන් right එතකොට මේ twisted pair cable එක ජාති දෙකකින් එනවා shielded twisted pair අපි ඒකට කියනවා STP එකක් කියලා unshielded twisted pair අපි ඒකට කියනවා UTP එකක් කියලා මේ shielded twisted pair කියන එකේ data communicate කරනකොට තියෙන quality එක unshielded එකට වඩා වැඩි right හැබැයි සාපේක්ෂව මේ cables ජාති තුනම ගත්තම quality data communication තියෙන්නේ fiber optic එකේ සාපේක්ෂව quality අඩු data communication තියෙන්නේ twisted pair cable එකේ. ඒකේ unshielded twisted pair UTP කියන වර්ගයට තමයි data quality එක අඩුවෙන්ම අපිට communicate කරගන්න තියෙන්නේ. හැබැයි තාමත් unshielded twisted pair එකක් කියන්නේ සාමාන්‍ය data communication එකකට බොහොම පහසු සහ බොහොම මිල අඩු හොඳ විකල්පයක් නැතරම හොඳ යොදා ගැනීමක් right සාමාන්‍යයෙන් twisted pair cable එකකින් communicate කරගන්න තියෙන දුර ප්‍රමාණය මීටර සාමාන්‍යයෙන් 100ක් විතර වගේ තමයි උපරිමය කියලා සලකන්නේ මීටර 100කට එහා පැත්තේ communicate කරන්න බෑ මොකද ඒ signal එකට තියෙනවා strength එක කියලා එකක් signal එකේ යම්කිසි සිග්නල් එක නිපද වෙන අවස්ථාවේ යාට දාලව ශක්තියක් තියෙනවා. ඒ ශක්තිය මීඩියා එක දිගේ ඉස්සරහට යනකොට ගලාගෙන යනකොට ශක්තිය හීන වෙනවා. රයිට් ඒ වගේ අඩු වෙලා සිග්නල් එක නැති වෙලා යනවා මීටර 100ක් වගේ එහා පැත්තට ගියාම. රයිට් ඒක නිසා twisted pair cables අපි සාමාන්‍යයෙන් කෙටි දුර දත්ත සංනිවේදනය සඳහා තමයි භාවිතා කරගන්නේ. රයිට් coaxial කියන කේබල් එක ඊට වඩා quality එකනොත් වැඩි කල් පැවැත්මනොත් වැඩි durability පැත්තෙන් ගත්තමත් වැඩි සහ මිල අතින් ගත්තමත් එයා වැඩි right twisted pair එකට වඩා මිල වැඩි coaxial cable එකේ. එතකොට coaxial cable එක සාමාන්‍යයෙන් පාවිච්චි කරන ඕගොල්ලෝ දැකලා ඇති ඔය CCTV connections දෙන්න පාවිච්චි කරන්නේ coaxial cable එක. right coaxial cable එක භාවිතා කරලා දත්ත සංනිවේදනය කරගන්න පුළුවන් twisted pair cable එකකට වඩා වැඩි ප්‍රමාණයකට. මෙයා හැදිලා තියෙන්නේ මැද්දෙම තියෙනවා තඹ කම්බියක්. ඒ තඹ කම්බිය ආවරණය වෙන්න විද්‍යුත් පරිවාරකයක් ගොඩක් වෙලාට රිජිෆෝම් වලට සමාන ද්‍රව්‍යයකින් කම්බිය කවර් වෙලා තියෙනවා. ඊට පස්සේ ඒ කම්බිය කව එක සුදු පාට කව එක වට කරලා මෙෂ් එකක් පොඩි දැලක ව්‍යුහයක් බලා ගන්න පුළුවන්. ඒ දැලක ව්‍යුහයයි කම්බියයි කියන දෙන්නම උපයෝගී වෙනවා data communicate කරගන්නකොට. ඊට පස්සේ එයාව ඒ දැලක ව්‍යුහය වට කරලා ලොකු ඝන plastic and rubber mix coat එකක් තියෙනවා අපි ඒකට කියන්නේ coat එක කියලා outer coat එක කියලා. coat එකක් තියෙනවා ඒකෙන් ඒ අදාළ කේබල් එක බොහොම හොඳට ප්‍රොටෙක්ට් වීමක් සිද්ධ වෙනවා. right මේ twisted pair සහ coaxial කියන line දෙකම සාමාන්‍යයෙන් අපිට කියන්නේ පරිස්සම පැත්තෙන් ගත්තොත් අපිට ඒ තරම් පරිස්සම් විය යුතු නෑ ඒක පාවිච්චි කරනකොට. පරිස්සම කියලා කියන්නේ කේබල් එක කැඩීමේ සම්භාවිතාව අඩුයි twisted pair සහ coaxial වල. ඊට වඩා ගොඩක් වැඩි fiber optic cable එකක කේබල් එක කැඩීමේ සම්භාවිතාව මොකද එයා ඇතුලේ තියෙන වීදුරු නලයක්. ඒක නිසා මේ coaxial cable මේ fiber twisted pair cable එහෙම කරනවා වගේ fiber optic එකක් එක්ක වැඩ කරන්න බෑ. හැබැයි මෙයාගේ දත්ත සංනිවේදනයේ වේගය පැත්තෙන් ගත්තම මේ දෙන්නට මැච් කරන්න තමයි එයාගේ සංනිවේදන වේගය එයාගේ communication speed එක ගොඩක් වැඩි. right එතකොට මේකේ ව්‍යුහය හැදිලා තියෙන්නේ මැද්දේ තියෙනවා බොහොම සිහින් වීදුරු නලයක්. ඒක හරහා තමයි ආලෝකයේ පරාවර්තනය වෙවි පණිවිඩය අරගෙන යන්නේ.
ඒ පරාවර්තනය වෙන ආකාරات කීපයක් තියෙනවා. ඒක මම දැන් ටියුට් එකෙන් පෙන්නන්නම් ඔයගලන්ට. ඊළඟට මේ ඒ වීදුරු නලය කවර් කරලා ප්ලාස්ටර් ඔෆ් පැරිස් වලින් තමයි කවර් එක හදලා තියෙන්නේ. අලු පාටෙන් ඔයගලන්ට දකින්න හම්බෙන ඒ කෝට් එක ප්ලාස්ටර් ඔෆ් පැරිස් කෝට් එකක්. රයිට්. ඒතර මොකද අර රෙජිෆෝම් හරි වගේ දෙයකට වඩා ප්ලාස්ටර් ඔෆ් පැරිස් කියන එක ලොකු ප්‍රොටෙක්ෂන් එකක් දෙනවා වීදුරු නලයට. රයිට්. ඊට පස්සේ යාගේට එළියෙන් ආයි තියෙනවා වය පොඩි මෙෂ් එකක්. ඒ වගේම එයාව කවර් කරලා ඝන කෝට් එකක් ආයි ප්ලාස්ටික් ඇන්ඩ් රබර් මික්ස් කෝට් එකකින් මෙයාව ක්ලියර් වෙනවා. එතකොට ඒගොල්ලන්ගේ කනෙක්ටර්ස් ඒ අගට කනෙක්ට් වෙලා තියෙනවා. කනෙක්ටර්ස් තුන් දෙනාගේ තුන් විදිහක් තියෙන්නේ. රයිට්. ඒ ගැන පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. එතකොට ওই විදිහ තමයි ඔය තියෙන guided media stick. Right. ඔයගොල්ලන්ගේ නෝට් එකේ ඔයිට අමතරව දේවල් ටිකක් සඳහන් වෙලා තියෙනවා. එකක් තමයි මේ twisted pair එකේ shielded twisted pair එකේ pictures දෙකක් තියෙනවා. මෙතන නම් එක යුගලයක් විතරයි පෙන්නලා තියෙන්නේ. දැන් ඔයගොල්ලෝ දන්නවා යුගල හතරක් තියෙනවා කියලා twisted pair cable එකක් ඇතුලේ. එතකොට UTP unshielded twisted pair වලට වඩා STP වල quality එක වැඩි. right. එතකොට මෙයාගේ communication පැත්ත ගත්තොත් අපේ සාමාන්‍යයෙන් පොඩි local area network එකක් අපේ ඉස්කෝලේ එක lab එකක් අරගත්තොත් lab එකේ computers network වෙන්නේ මේ STP එකක් හරි UTP එකක් හරි භාවිතා කරලා. right. සමාක්ෂක රැහැනේ අපි අර කතා කරපු විදිහට එයාගේ ව්‍යුහය හැදිලා තියෙනවා. ඒක ගැන මම නැවත කතා කරන්න යන්නේ නැහැ. මොකද අපි කතා කරපු දේවල් ටිකම තමයි එතන කතා කරන්න තියෙන්නේ. ඒ වගේම තමයි මේ ෆයිබර් ඔප්ටික් එකේ අර මම කතා කරපු විදිහට කෝ එක කියලා කියන්නේ හරය. එයා හැදිලා තියෙන වීදුරු නලයකින් එයාව වට කරලා තමයි මම කිව්වේ ප්ලාස්ටර් ඔෆ් පැරිස් ක්ලැඩින් එකක් තියෙනවා. ඒක වට කරලා තමයි ජැකට් එක එන්නේ. මේ කෝ එකේ විශ්කම්බය ඔයගලන්ට දීලා තියෙනනේ මයික්‍රෝන එකක්. ඒ කියන්නේ 10^6ක් මීටර්ස්. සාමාන්‍යයෙන් ඒ කියන්නේ නේද? ඔයාලට හිතා ගන්න පුළුවන් කොච්චර පුංචිද කියලා. right. එක බෙදීම ලක්ෂ 10ක අගය තමයි 10^6ක් කියලා කියන්නේ. right. එතකොට මයික්‍රෝන්ස් කියන යුනිට් එකෙන් එතකොට මැනෙන්නේ මයික්‍රෝන 62.5ක් විතර වෙනවා කියලා තමයි ඒගොල්ලෝ අරගෙන තියෙන්නේ. ඒත් මේකේ මට ඔයගලන්ට පෙන්වන්න උවමනා වෙලා තිබුණේ මේ කොහොමද මේගොල්ලන්ගේ කමියුනිකේෂන් සිද්ධ වෙන්නේ කියන එක. ඒකට අදාළව මේ ෆයිබර් ඔප්ටික් කේබල් එක කැටගරිස් 3කට වෙන් කරනවා. right. ඒ කැටගරිස් 3 තමයි step index, grade index and single mode කියලා කියන්නේ. right. මේ step index එක තමයි මේ මුලින්ම ඔයගලන්ට පෙන්නලා තියෙන්නේ. එයා පරාවර්තනය වීම එක යන්නේ එයාගේ පරාවර්තන බොහොම ෂාප් විත්තිය වදිනවා රිෆ්ලෙක්ට් වෙනවා. ඊළඟ එක්කෙනා grade index. right. grade index එකේ පරාවර්තනය බොහොම ස්මූත්. ඒක නිසා ඇත්තටම මේක මේ වේව් එකක් ගන්නට මේ කියන්නේ පරාවර්තනය වීම බොහොම විශාල ප්‍රමාණයක් සිද්ධ වෙනවා. right. ඒ කියන්නේ අපි විද්‍යාවට concept එකක් කතා කරනවා පොඩි කාලේ මේ වර්තනය වෙන එක ගැන. අන්නේ වර්තනයට අදාළව වගේ ක්‍රියාවක් තමයි ඕක සිද්ධ වෙන්නේ. කියන්නේ මෙයා කොහොම හැරි ගමන් කිරීමක් තියෙනවා. right. ඒකට අපි කියනවා grade index එක කියලා. single mode එක තියෙන්නේ ගොඩක් වෙලාවට මේ straight line communications වලදී. ඒ කියන්නේ එතනදී පරාවර්තනයක් නැහැ. තියෙන කෝ එක හරහා තනි කෙලින් යන ආලෝක කදම්බයකින් තමයි කමියුනිකේෂන් කරගන්නේ. එතනදී කමියුනිකේෂන් ස්පීඩ් එක උපරිමයි. මොකද මෙයා කොහෙවත් වැඩි හැරි ඉන්න වෙලාවක් නැහැ. කෙලින්ම කමියුනිකේට් වෙනවා. හැබැයි තියෙන අවාසිය තමයි ඔයාගේ කමියුනිකේෂන් ලයින් එක නැවෙන්න කරන්න බෑ. ස්ට්‍රේට් ලයින් එකක් විදිහට තියෙන්න ඕනේ. right. එහෙම තිබුණොත් තමයි ඔය කියන කමියුනිකේෂන් එක සිද්ධ කරගන්න පුළුවන් වෙන්නේ. right. ඒතර ඔය තමයි guided media පැත්ත අපිට කතා කරන්න තියෙන්නේ. right.
unguided media පැත්ත ගැන කතා කරන්න තියෙනවා. ඊට කලින් අපි guided media ටික ටක් ගාලා note එකකට දාගමු. ලොකුවට නෙවෙයි නිකන් සරලව ඒක ගැන සඳහන් කරගමු. right සඳහන් කරගෙන අපිට පුළුවන් අද session එක නතර කරන්න. right හරි එහෙනම් ටක් ගාලා ලියාගමු. මාත් එක්කම ලියා ගන්න පටන් ගන්න. right මම මෙතන ආයි මේක කැටගරි කරන්නම්. සම්ප්‍රේෂණ මාධ්‍ය ප්‍රධාන වශයෙන් වර්ග දෙකයි. නියම මාධ්‍ය නියම නොවන මාධ්‍ය right මේක රැහන් සහිත මේක රැහන් රහිත right එතකොට රැහන් සහිත එක ඔබට දැන් දන්නවා අපි තව 3 දිනකට කඩලා කතා කරනවා එක්කෙනෙක් ඇම්බරි යුගල twisted pair කියලා අපි කතා කරන්නේ coaxial සමාක්ෂක සහ fiber optics प्रकाश तंतु right ඊළඟට ඇම්බරි යුගල එකේ වර්ග දෙකක් තියෙනවා shielded twisted pair STP unshielded twisted pair UTP right ඔය ටික අපි ලියාගමුකෝ ඊළඟ දවසේ අපි නියම නොවන මාධ්‍ය ගැන කතා වෙනකොට නියම මාධ්‍ය වල ලක්ෂණ ටිකත් පොඩක් උතන්ට ගමු ප්‍රකාශ තන්තු වල තියෙන වර්ග තුනක් ඔයගොල්ලෝ සඳහන් කරගන්න grade index step index single mode right හරි ඕක අපි ඇඳගෙන සෙෂන් එක නතර කරමු අදට right එතකොට ලබන සතියේ ওই විදිහටම අපිට පුළුවන් network continue කරගෙන යන්න operating system වල 2019 ගානක් පොඩ්ඩක් go through කරන්න ළමයි ඒක මම මතක් කිරීමක් කරනවා ඊළඟ සතියේදී පොඩි ගානක් කතා බහ කරලා right ඒ නිසා මේක ලියාගෙන ඉවරනයින් පස්සේ ඔයගලන්ට session එකෙන් disconnect වෙන්න පුළුවන් පරිස්සමින් ඉන්න ළමයි අපිට හැකි ඉක්මනින් හම්බ වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න නේද ප්‍රාර්ථනා කරනවා හැර මේ මොහොතේ නේද ගෙදර ඉන්න එක අපි කොහොමද ඉන්නවනේ එහෙම යන්නේ නැතුව නේද අමතරව ප්‍රාර්ථනාවක් තමයි ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්නේ හරි ඊළඟ හැමෝටම good night මම මේක මෙහෙම තියනවා ලියාගෙන ඉවර වෙලා disconnect වෙන්න right thank you very much හැමෝටම good night